नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अभिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिसुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संपप्पला वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि ඉන්වතුනි අසුගිය දිනේ අප ඉගෙන ගත්තේ අතිමහන්තාරම්මන චිත්ත වීථිය ගැන. අප දැනගත්තා ඒ අවස්ථාවේදී රූප ධර්ම ඒවායේ හටගන්නා අවස්ථාවේදී ඒ ద్వාරයන්හි ගැටෙන්නේ නැති බව. දැන් චක්කු විඥාණය කියන සිත ඇතිවන්නේ රූපාරම්මණයෙහි එල්බගෙන. ඒ රූපාරම්මණයෙහි එල්බගෙන ඇතිවන්නා වූ චක්කු විඥාන සිත ඇතිවන්නේ චිත්ත වීථියක. එකකට අනුතුරු එකක් වශයෙන් පහළ වේගෙන යන ඒ සිත් පෙළක එක සිතක් තමයි චක්කු විඥානයයි කියන්නේ. ඒ චක්කු විඥානය ඇතිවන්නට නම් ඊට පළමුව ඒ රූපාරම්මණයට හැරෙන පංචද්වාරා වජ්ජන සිත උපදින්නට ඕනේ. ඒ පංචද්වාරා වජ්ජන සිතින් සිදු කරන්නේ භවාංග සිතින් ගනු ලැබූ අරමුණ හැර අලුත් අරමුණට සිත යොමු කිරීම. අනිසේ පංචද්වාරා වජ්ජන සිත ඇති වුණාට පසු චක්කු විඥානය ඊළඟට සම්පටිච්ඡනය ඊළඟට සම්තීරණය ඊළඟට වොත්තපනය ඊට පස්සේ ජවන වශයෙන් ලැබෙන එක සිතක් හත්වරක් ඉපදීම අනතුරුව ඒ රූපාරම්මණයෙහිම එල්බගත් විපාක සිතක් සදාරම්මන ප්‍රත්‍යයෙන් දෙවරක් ඉපදීම කියන මේ සිත් පෙළ පසුව සිත නැවතත් භවාංගයට වැටේ. ඒකයි අපි අභිධර්මාර්ථ සංග්‍රහයේ යන පාඨයම සඳහන් කරමින් පසුගිය දිනෙහි දැනගත්තා. ඒ අවස්ථාවේදී දැනගත්ත කරුණක් තමයි ඒ රූප ආරම්මණය ගැටෙන්නේ යම් ద్వාරයක නම් ඒ කියන්නේ චක්සු ద్వාරයේ ඉන්න. ඒ චක්සු ద్వාරයත් රූපාරම්මණයත් කියන ඒ දෙකම ධර්ම වශයෙන් රූප ධර්ම. රූපාරම්මණය කියන්නේ රූප ධර්මයක්. චක්සු ප්‍රසාදයයි කියන ඒ ద్వාරය වන්නේ රූප ධර්මයක්. ඒ ద్వාරවන අරමුණ වන ඒ රූප ධර්ම දෙක එක සමාන ආයු කාලයක් ගතකොට සමාන ආයු කාලයක් ශේෂව තිබියදී තමා ඔවුනොවුන් ගැටිය යුත්තේ ගැටෙන්නේ. එහෙම නැතුව වැඩි ආයු කාලයක් ගත වූ ආරම්මණය අඩු ආයු කාලයක් ගත කළ ద్వාරෙහි ගැටෙන්නේ නැහැ.
අඩු ආයු කාලයක් ගත කළ ආරම්මණය වැඩි ආයු කාලයක් ගත කළ ద్వාරෙහි ගැටෙන්නේ නැහැ. සමාන ආයු කාලයක් ගත කරන්නට ඕන. ඒ නිසා තමයි සමානායුෂ්ක කියන වචනේ. දැන් මේ චක්සුද්්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතියේ කියන එකයි අප පසුගිය දිනෙහි සාකච්ඡා කළේ. ඒ චිත්ත වීතිය ප්‍රස්තාර කොට දැක්වීමේදී පළමු කොට දෙන්නනවා අතීත භවාංග කියලා සිතක්. ඒ අතීත භවාංග කියන ඒ සිතෙන් අදහස් කරන්නේ ඒ රූපාරම්මණයත් ප්‍රසාද රූපයක් කියන දෙක ඉපදුණු අවස්ථාව. ඒ සිතේ හටගැන්මත් සමගම රූපාරම්මණය වන රූපයත් ద్వාරේ වන චක්සු ප්‍රසාදයක් කියන ඒ දෙකම හටගත්තා. තවත් විදිහකින් කියනවා නම් ඒ අතීත භවාංගයේ උත්පාදක්ෂණයත් ద్వාරේ වන ඒ ප්‍රසාදෙහි උත්පාදක්ෂණයත් ආරම්මණය වෙන ඒ රූපාරම්මණෙහි උත්පාදක්ෂණයත් කියන ඒ තුනම එකම උත්පාදක්ෂණය. ඒ කියන්නේ එකම අවස්ථාවේදී ඒ ධර්ම තුනම හටගත්තා. ඒ හටගෙන එක චිත්තක්ෂණයක් ඉක්ම වූ බව දැක්වීමටයි අතීත භවාංග කියන එක පෙන්වන්නේ. ඒ රූපාරම්මණය හා චක්සු ප්‍රසාදය කියන ඒ දෙකට ගත වී ගිය ආයු කාලය දැක්වීම වශයෙන් තමයි අතීත භවාංග කියලා එකක් දක්වන්නේ. එයින් අදහස් කරන්නේ ඒ ద్వාරය වෙන ප්‍රසාදයක් ඒ ප්‍රසාද රූපේ නැත්නම් අපි ගනිමු ద్వාර රූපය කියලා. ඒ ద్వාර රූපයත් ආරම්මණය වෙන රූපයත් කියන ඒ දෙක ඔවුනොවුන් ගැටෙන්නේ ඔවුනොවුන්ගේ ඉපදීමෙන් එක චිත්තක්ෂණයක් ගත කළාට පස්සේ ඒ චිත්තක්ෂණයක් ගත කළ බව තමයි දක්වන්නේ අතීත භවාංග කියන එක. දැන් යම් චිත්ත වීතියක අතීත භවාංග දෙකක් පෙන්වනවා නම් එයින් අදහස් කරන්නේ ඒ ආරම්මණය ඇති වී නැත්නම් ඒ ආරම්මණය හා ద్వාරය කියන දෙකම ඒ රූප දෙකම ඇති වුණු අවස්ථාවේ පටන් චිත්තක්ෂණ දෙකක් ගත කොටයි ඔවුනොවුන් ගැටෙන්නේ කියන එක දැක්වීමට අතීත භවාංග දෙකක් ගන්න. ඒ ගැටෙන අවස්ථාව වන විට ඔවුන්ට ගත වී තිබෙන ආයු කාලය කොපමණද? දැන් ඒකට අප ඒ රූපයන්ගේ ආයු කාලයක් දැනගත්තම චිත්තක්ෂණ 17යි කියලා. ඒ නිසා තමයි චිත්තක්ෂණ 17 ප්‍රස්තාර කරන්නේ. චක්සුද්්වාරික චිත්ත වීතිවලදී, සෝතද්්වාරික චිත්ත වීතිවලදී, ධානද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික චිත්ත වීතිවලදී චිත්තක්ෂණ 17ක් ඒ ප්‍රස්තාරයට ඇතුළත් කොට තිබෙනවා. ඒ ප්‍රස්තාරයට ඇතුළත් කොට තිබෙන චිත්තක්ෂණ 17න් සමහර විටක අතීත භවාංග එකයි තිබෙන්නේ. සමහර විටක දෙකක් තිබෙනවා. සමහර විටක තුනක් තිබෙනවා. සමහර විටක හතරක් තිබෙනවා. පහක් තිබෙනවා. හයක් තිබෙනවා. හතක් තිබෙනවා. අටක් තිබෙනවා. නවයක් තිබෙනවා. 10ක් තිබෙනවා. 11ක් තිබෙනවා. 12 13 ඒ විදිහට දක්වනවා. 15ක් තිබෙනවා. එහෙම දක්වන්නේ ඒ රූපාරම්මණයයි ප්‍රසාද රූපයයි කියන ඒ දෙක හටගෙන එක සමාන ආයු කාලයක් ගත කළාට පස්සේ ඔවුනොවුන් ගැටෙන්නේ. ద్వාර ආරම්මන වශයෙන් ගැටෙන්නේ. ඒ ගැටෙන අවස්ථාව වන විට ගත කර තිබුණු ආයු කාලය දක්වනවා අතීත භවාංග කියන මේ වචනේ. නැත්නම් ඒ සිත දැක්වීමේ ඒ අතීත භවාංග කියලා ඒකට ඒකට කියන්නේ ඒ භවාංග සිත් ගත වී ගිය ඒවා අතීත තමයි. ගත වී ගියානේ. එයින් පෙන්වන්නේ ඒ භවාංගයේ ගත වීම ගැන සලකන්නට නෙවෙයි. ඒ අරමුණට සහ ద్వාරයේ වන රූපයට ගත වී ගිය ආයු කාලය දැකීම. එනිසා තව ඒ චිත්තක්ෂණ 6ක් ගත කළ අරමුණක් නම් ඒ රූපාරම්මණය ගැටුණ අවස්ථාව වන විට එතකොට ගැටුණු අවස්ථාවේ පටන් මේ රූපාරම්මණයට තව ඉදිරියට ආයුෂ තිබෙන්නේ චිත්තක්ෂණ 11යි. චිත්තක්ෂණ 11. ඉතින් ඒ 11 වන විට ඒ ඉතිරි චිත්තක්ෂණ 11 දක්වන විට චිත්තක්ෂණ 17 සම්පූර්ණයි.
ඒ 17 සම්පූර්ණ වූ අවස්ථාවේදී ඒ රූපාරම්මණය නිරුද්ධ වෙනවා. ඊට ආයු කාලය ඉවරයි. ඒ වගේමයි ප්‍රසාදයේ වූ රූපයක්. නෑ. ඒ ආවර්ජනයේ අතීත භවාංගයේ සිට ඒ අරමුණට අයිති ආයු කාලය දක්වන්නේ අතීත භවාංගයේ. ඒ අතීත භවාංගයේ සිටම ඒ අරමුණ වන්නේ නැහැ. ඒක මතක තබා ගන්න. අරමුණු වීම පවතින්නේ ద్వාරෙහි ගැටි ඒ ద్వාරික සිතකින් දක්ක විට. එදින් පංචද්වාරෙහි ద్వාරික සිතකට අරමුණු වීම පළමු වරට සිදුවන්නේ පංචද්වාර වජ්ජන සිත. ඒ පංචද්වාර වජ්ජන සිතේ සිටයි චිත්ත වීතිය පටන් ගන්න. ඒ චිත්ත වීතිය පටන් ගන්න පංචද්වාර වජ්ජන සිත. ඊට මුලින් තිරන්නේ ඔක්කොම භවාංග සිත. භවාංග උපච්ඡේදය, භවාංග චලනය, අතීත භවාංග. එහෙම දක්වන්නේ ඒ භවාංග සිත. භවාංග සිත කියන්නේ චිත්ත වීතිය නෙවෙයි. නමුත් භවාංග සිත දක්වන්නට වෙනවා චිත්ත වීති ප්‍රස්ථාර කරන විට ඒ අරමුණට හා ద్వාරය වන රූපයට ඉක්ම ගිය ආයු කාලය දැක්වීම සඳහා අතීත භවාංග, ඒ අරමුණ ద్వාරෙහි ගැටෙන අවස්ථාව දැක්වීමට භවාංග චලන අවස්ථාවක්, ඒ භවාංගයෙන් ගනු ලැබූ අරමුණ අත්හැරීමට කලින් උපදනා වූ භවාංග සිත දැක්වීමට භවාංග උපච්ඡේදයක් කියන ඒ තුන දක්වන්නට ඕන. ඒ තුන දක්වන්නේ ඒ නිසා. ඒ තුනෙන් මේ රූපාරම්මණය අරමුණු කරන්නේ නැහැ. ඒ තුනම භවාංග සිත බැවින් මේ භවාංග සිතට තිබෙන අරමුණ. ඒ අරමුණ මොන අවස්ථාවකදීවත් භවාංග සිතින් අත්හරින්නේ නැහැ. භවාංග සිතට තිබෙන්නේ ඒ අරමුණම පමණයි මේ භවය පවත්නා තාක් කල්. ඒ අරමුණ යෙල්බගෙන හටගත්ත මේ භවාංග සිත නවත්තලයි අලුත් අරමුණෙහි යෙල්බගත් සිත් උපදින්නේ. ඒ අලුත් අරමුණෙහි යෙල්බගත් සිත් උපදින්නට සිත් පරපුර අලුත් අරමුණට හැරවීම කරන ආවර්ජන සිත උපදින්නට ඕන. ඒ ආවර්ජන සිත පංචද්වාරික සිත් පිළිබඳව නම් පංචද්වාරා වජ්ජන සිතයි, මනෝද්වාරික සිත් පිළිබඳව කතා කරන විට මනෝද්වාරා වජ්ජනයයි. ඒ ආවර්ජණයෙන් තමයි පළමු කොට ඒ අරමුණ ගන්නෙ. ඊට පස්සේ මනෝද්වාරික සිත්වලදී නම් චිත්ත වීතිවලදී නම් මනෝද්වාරා වජ්ජණයට අනුතුරුව ජවණයෙන්, ඊට පස්සේ තදාරම්මණේ මේ විදිහට පංචද්වාරික සිත්වලදී නම් ආවර්ජණයට අනුතුරුව චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියලා ඒ ద్వාරානුරූපව ලැබුණු අරමුණට අනුව ඒ සිත් ඒ රූපය දකිමින්, ශබ්දය අසමින්, ගන්ධය ආග්‍රහණය කරමින්, රසය දැනගනිමින්, පොට්ටබ්බය ස්පර්ශ කරමින් ඇතිවන්නා වූ සිත් ටික. ඒවා තමයි චක්සු විඥාන, සෝත විඥාන ආදී වශයෙන් නම් කරලා දක්වන්නේ. දැන් අපි මේ මූල කතාවේදී චිත්ත වීති පිළිබඳව දැනගත්තේ ඉපද එක චිත්තක්ෂණයක් ගත කළ රූපාරම්මණය චක්සු ප්‍රසාදයට යොමු වන්නේ නම් එවිට වන්වියේ වික්කතුම් භවංගේ චලිතේ කියලා කියවනේ දෙවරක් භවංගය සෙලවෙයි. ඒක හරියට වේගයෙන් පල්ලමක දුවගෙන යන මිනිහෙකුට හදිසියෙම කිව්වම නවතින්නටයි කියලා ඔහුට එකවරක නවතින්නට බෑ. මේ විධානය ලැබෙන විටම ඔහු නවතින්නට තමයි උත්සාහය. නමුත් අඩියක් දෙකක් ඉස්සරහට ගිහිනුයි නවතින්නේ. ඒ වගේ මේ භවාංග සිත්, ඒ භවාංග සිතට ආයත් අරමුණේ යෙල්බගෙන හරියට ගංගා ජලයක් ඇදහැලෙන්නාක් මෙන් නිරතුරු ඒ අරමුණේ යෙල්බගෙන පවතී. දැන් හැම තිස්සෙම වෙන සිත් නූපදන අවස්ථාවලදී භවාංග සිත තමයි ඇතිවන්නේ. ඉතින් මේ භවාංග සිත කියන්නේ එක අරමුණක යෙල්බගෙන නැවත ඇතිවන්නා වූ සිතක්. ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති. නමුත් අවිච්ඡින්නව. එතන කැඩීමක් වන්නේ නැහැ. ඒ විදිහටයි මේ භවාංග සිත් යන්නේ. භවාංග සිත් වල කැඩීමක් වන්නේ නැත්නම් භවාංග සිත් වල නැවතීමක් වන්නේ වෙන අරමුණක එල්බගෙන සිත් ඉපදීමක් වන විට. මොකද වෙන අරමුණක එල්බගෙන සිත් උපදින්නට බෑ. භවාංග සිතත්
පවතිනවා නම් එතකොට අරමුණු දෙකක් ගන්නා වූ සිත් එකවර උපදින්නට වෙනවා. එහෙම වන්නේ නැහැ. ඒ නිසා භවාංග සිත් ඉපදීම නැවති ඊළඟටයි ඒ අලුත් අරමුණෙහි එල්බගෙන සිත් ඉපදීම ආරම්භ වන්නේ. ඒ ආරම්භ වෙන තැන තමයි දක්වන්නේ ආවර්ජන සිතේ. චක්සුද්්වාරාදී පංචද්්වාරයේ පිළිබඳව නම් පංචද්්වාරා වර්ජන සිත, මනෝද්්වාරයේ පිළිබඳව නම් මනෝද්්වාරා වර්ජන සිත. මනෝද්්වාරා වර්ජනයට අනුතුරු නම් උපදන්නේ ජවන සිත්. පංචද්්වාරා වර්ජනයට අනුතුරු නම් ඒ ద్వාර ආරම්මන කියන මේ දෙක අනුව ඒ චක්කු විඥානාදී සිත් උපදිනවා. ඊළඟට සම්පූර්ණ සම්තිරණ වොත්තපන ජවන සදාරම්මන ඒ වැඩිම සංඛ්‍යාවක් සිත් උපදිනවා නම් ඔය විදිහටයි ලැබෙන්නේ. අනේම ඒ චිත්ත වීතිය පිළිබඳ මේ අභිධර්මාර්ථ සංග්‍රහ පාඨයේ ආපරිදි අපි ඒ පාඨම කියලා සඳහන් කළා. ඒ අවස්ථාවේදී උපදනා සිත් සියල්ලම පිටු කොට ගත්තොත් පිටු කළොත් දැන් අපි ගනිමු චක්සුද්්වාරික අතිමහන්තා රම්මන චිත්ත වීතිය කියන මේ ගැනයි අපි ඉගෙන ගත්තේ. ඒ චක්සුද්්වාරික අතිමහන්තා රම්මන චිත්ත වීතියයි කියන විටම චක්සුද්්වාරික කියන වචනේ යෙදීම හේතු කොටගෙන යෙදී නිසාම අපට එකවරම සිතා ගන්නට පුළුවන් ඒ අතිමහන්තා රම්මණය රූපාරම්මණයක් කියලා. ඒ මොකද චක්සුද්්වාරික කියන මෙයට යොමු වන්නේ චක්සුද්්වාරයට රූපාරම්මණය බැරි. ඒ චක්සුද්්වාරික අතිමහන්තා රම්මණය කියන එක ඊටාම වැඩි ආයු කාලයක් තිබියදී ద్వාරෙහි ගැටෙන අරමුණයි. එතකොට ඊටාම වැඩි ආයු කාලයක් තිබෙදී ద్వාරෙහි ගැටෙනවයි කියන්නට කිය හැක්කේ මොන ආරම්භණයකටද? ඉපද එක චිත්තක්ෂණයක් ගත කළා. ඉපද එක චිත්තක්ෂණයක් ගත කළ අරමුණ. එය තමයි ඊටා වැඩි ආයු කාලයක් ඉදිරියට තිබියදී ద్వාරෙහි ගැටෙන්නේ. ඒ චිත්තක්ෂණ 16ක ආයුෂයක් ඉදිරියට තිබියදී ద్వාරෙහි ගැටෙන්නේ අතිමහන්තා රම්මන. ඒ අතිමහන්තා රම්මන ద్వාර වශයෙන් ගත්තම ඒ ద్వාර පහට අතිමහන්තා රම්මන පහක් දක්වන්නට වෙනවා. අතිමහන්තා රම්මන වශයෙන් අතිමහන්තා රම්මන රූප අතිමහන්තා රම්මණය වෙන අතිමහන්ත රූපාරම්මණය, අතිමහන්ත ශබ්දාරම්මණය, අතිමහන්ත ගන්ධාරම්මණය, අතිමහන්ත රසාරම්මණය, අතිමහන්ත පොට්ටබ්බාරම්මණය කියලා එම පහක් දක්වන්නට වෙනවා. ඒ නිසා අතිමහන්තාරම්මන චිත්ත වීති දක්වනවා පහක්. ඉපද එක චිත්තක්ෂණයක් ගත කළ රූපාරම්මණයෙහි එල්බගෙන හට ගන්නා චක්සුද්්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතිය. ඉපද එක චිත්තක්ෂණයක් ගත කළ ශබ්දාරම්මණයෙහි එල්බගෙන හට ගන්නා අතිමහන්තා සෝතද්්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතිය. ඉපද එක චිත්තක්ෂණයක් ගත කළ ගන්ධාරම්මණයෙහි එල්බගෙන හට ගන්නා ධානද්්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතිය. ඉපද එක චිත්තක්ෂණයක් ගත කළ රසාරම්මණයෙහි එල්බගෙන හට ගන්නා ජීවහද්්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතිය. ඉපද එක චිත්තක්ෂණයක් ගත කළ පොට්ටබ්බාරම්මණයෙහි එල්බගෙන හට ගන්නා කායද්්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතිය. අපට එහෙම ඒ ద్వාරික කියන වචනේ යොදා ඒ අතිමහන්තාරම්මන වීති පස නම් කරත හැකි. එහෙම නැත්නම් ඒ විඥානයේ වශයෙන් කියන චක්කු විඥාන අතිමහන්තාරම්මන චිත්ත වීතිය. ඒ කියන්නේ චක්කු විඥානය නේ චක්සුද්්වාරික චිත්ත වීතියෙහි ඒ රූපාරම්මණය දක්නා වූ සිතවන්නේ චක්කු විඥාන. දැන් ඒ චක්කු විඥානයේ නැත්නම් ඒ චක්සුද්්වාරික චිත්ත වීතියක් කියන එක ගන්නට වෙන කිසිවක් නැහැ. වෙන මොන එකකින්ද ගන්න? චක්කු විඥාණයෙන් තමයි ඒ රූපාරම්මණය දකින්නේ. එතකොට නොදකින රූපාරම්මණයක එල්බගෙන හට ගන්නා චිත්ත වීතියක් ගැන, ඒ කියන්නේ චක්සුද්්වාරික චිත්ත වීතියක් ගැන කතා කරන්නට බෑනේ.
ඒ නිසා චක්කු විඥාන වීතිය කියලා ඊට නම් කරනවා. චක්සුද්්වාරික වීතිය, චක්කු විඥාන වීතිය. එහෙම චක්කු විඥාන වීතිය කියලා නම් කරනවා නම් චක්කු විඥාන අතිමහන්තාරම්මන චිත්ත වීතිය කියන්නේ. ద్వාරයේ වශයෙන් ගත් කල චක්සුද්්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතිය. අන්න එහෙම අතිමහන්තාරම්මන චිත්ත වීති පහක් ලැබෙනවා ద్వාර පහක්. ඒකට ඒවා සියල්ලම ඒ අතිමහන්තාරම්මන චිත්ත වීතිය තදාරම්මණයෙන් කෙලවර වන. ආරම්භය පංචද්වාරා වජ්ජනයයි අවසානය තදාරම්මන. එතකොට ආරම්භය පංචද්වාරා වජ්ජනයෙන් සිදු වුණාට චිත්ත වීතිය ප්‍රස්ථාර කරන විට පංචද්වාරා වජ්ජනයෙන් පමණක් නෙවෙයි පටන් ගන්න. ප්‍රස්ථාර කරනවා කියන්නේ චිත්ත වීතිය ඇඳ දක්වනවා, පෙන්නනවා. ඒ පෙන්නනකොට සංකේත යොදනවා. සංකේත කියන්නේ ඒ සිත හැඳින්වීමට වචනයක් නැත්නම් අකුරක් යොදනවානේ. දැන් අපි කියනවා අතීත භවාංගය කියලා. අතීත භවාංගයේ කීවේ මේ සිතක්. භවාංග සිතමයි. නමුත් ඒකට අතීත භවාංගයක් කියන ඒ නම යොදන්නේ. මක්නිසාද මේ කතා කරනු ලබන්නේ යම් රූපයක් ගැන නම් එහෙම නැත්නම් ප්‍රසාදයක් ගැන නම් ඒ දෙකම ගැන නම් ඒ දෙකටම ගත වී ගිය ආයු කාලය දැක්වීම සඳහායි අතීත භවාංග කියන එක වෙනවා. ඒ ගත වී ගියයි කියේ ඔවුන් මේ ద్వාර ආරම්මන කියන දෙක ගැටෙන්නට කලින් ඉක්ම ගිය ආයු කාලය. දැන් අපි ගන්නමු යම් අරමුණක් වශයෙන් ලැබුණේ නැති රූපයක් වර්ණ රූපේ අරමුණක් වශයෙන් ලැබුණේ නැහැ. අරමුණක් උනේ නැහැ. ඒ අරමුණක් උනේ නැති එක ගැන අතීත භවාංගයක් භවාංග චලනයක් කියන එකක් යෙදෙන්නේ නැහැ. එහෙම රූපාරම්මන පොතේකුත් තිරෙත හැකිනේ. අපි තව විදිහකින් කියමු. අපි සෝත විඥාන චිත්ත වීතියක් අපට උපදින අවස්ථාවේදී චක්සුද්්වාරික චිත්ත වීතියක් උපදින්නේ නැහැ. ඒකට ඒ සෝත විඥාන වීතිය උපදිනකොටම නැත්නම් සෝත විඥාන වීතියට අරමුණ වන ශබ්දාරම්මන. සෝත විඥාන වීතියට අරමුණ වන ශබ්දාරම්මන. ඒ ශබ්දාරම්මණයෙහි එල්බගෙන ඒ චිත්ත වීතිය සෝත විඥාන චිත්ත වීතිය ලැබෙන්නේ. ඒ ශබ්දාරම්මණය වූ ශබ්දය උපදිනකොටම උපදින රූපයක් තියෙනවානේ. රූප තිබෙනවානේ ඕන තරම්. නමුත් ඒ රූපය චක්කු විඥාන වීතියකට අරමුණ වුණේ නැහැ. ඒ නිසා ඒ රූපය ගැන අපි කතා කරන්නේ නැහැ. ඒ රූපයට අතීත භවාංග චලන ඒව යොදන්න කර්මයක් වෙන්නේ නැහැ. ඒ අතීත භවාංගාදී මේවා යොදන්නට කාරණේ වන්නේ යම්කිසි සිතක අරමුණ වූ කල්හි අරමුණක් වන බැරි. දැන් අරමුණ නොවීම ගත වී යන ශබ්ද කොච්චර තිබෙනවද? මේ ලෝකයේ තිබෙන ඔක්කොම ශබ්ද අපට ඇහෙනවද? මේ දැන් මේ වෙලාවේ නැහැ. එහෙම ඇහෙන්නේ නැහැ. ඒ ශබ්ද නොඇසි අරමුණු නොවි ගත වී යන ඒවා තිබෙනවා. ඒව ගැන මේ කතා කරනවා නෙවෙයි. මේ කතා කරන්නේ මේ සලකා බලන්නේ ඒ චක්සුරාදී ద్వාරයන්ට යොමු වී ඒ ద్వාරික සිත්වලට අරමුණු වන්නා වූ ධර්ම ගැන පමණයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ඒවා ගැන තමයි. අනේ එහෙම තේරුම් ගන්නට ඒවා කියා දුන්නත් එහෙම ගන්නට ඕන. මේ සමහර විටක ඉතින් එහෙම කියා දෙන්න වෙන්නේ නැහැ ඇතන් විටක. නමුත් අපට පුළුවන්කම තිරෙන්නට ඕන ඒ පිළිවෙලට සිතන්න. කියන්නේ හැම රූපයක්ම අරමුණ වන්නේ. හැම ශබ්දයක්ම අරමුණ වන්නේ. හැම ගන්ධයක්ම අපිට ඒකත් තේරුම් ගත හැකියි. දැන් මේ අවස්ථාවේදී මේ ගන්ධ වශයෙන් අපේ නැහැකුරේ වැඩි ආග්‍රහණය වන්නට සුදුසු විය යුතු කොයිතරම් ගන්ධ තිබේද මේ අවට. සමහර විට අප ළඟ තියෙනවා අය. නමුත් ඒ ගන්ධ සියල්ලම අපට අරමුණු වී ගානද්වාරික සිත් උපදිනව නෙවේ. එතකොට මේ ගන්ධය
ඒ ගන්ධය පිළිබඳ අපි අතීත භවාංගයක් භවාංග චලනයක් ගැන කතා කරන්නේ නැහැ. ඒවත් ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. දැන් ඒ ඇති වෙන නැති වෙන රූපාරම්මන, ශබ්දාරම්මන පිළිබඳව මේ කතා කරන්නේ ద్వාරයක ලැබෙන සිත්වලට අරමුණු වන රූපාදී ආරම්මණයන් ගැන පමණයි. අන්න ඒවා පිළිබඳව දක්වන විට සමහර රූප තිබෙනවා. ඒවා ඉපද එක චිත්තක්ෂණයක් ගිය කල්හිම ద్వාරෙහි ගැටේ. එහෙම ඉපද එක චිත්තක්ෂණයක් ගත වූ කල්හිම ద్వාරෙහි නොගැටේ. චිත්තක්ෂණ දෙක තුනක් ගත වුණාට පස්සේ ద్వාරෙහි ගැටෙන්නට පුළුවන් ඒ රූප වලට. එහෙම වෙන විට ඒවට කියන්නේ නැහැ අතිමහන්තාරම්මණය කියලා. ඒ මොකද අර ඊටාම වැඩි කාලයක් ආයුෂ ඇති ආරම්මණයටයි අතිමහන්තාරම්මණය. ඊට වඩා අඩු කාලයක් නම් ආයුෂ තිබෙන්නේ අතිමහන්තාරම්මණය කියන්නේ නැහැ. එවිට මහන්තාරම්මණය කියනවා. ඒ මහන්තාරම්මණය වන්නේ ඉපදේ චිත්තක්ෂණ දෙකක් ගත කළ රූපාදී ආරම්මණයක්. එහෙම නැත්නම් ඉපද චිත්තක්ෂණ තුනක් ගත කළ රූපාදී ආරම්මණයක්. ඉපද චිත්තක්ෂණ දෙකක් ගත කළ රූපාරම්මණයක් වෙතොත් ඒ රූපාරම්මණය පිළිබඳ වූ නැත්නම් ඒ රූපාරම්මණය අරමුණු කොට ලැබෙන චිත්ත වීතිය ප්‍රස්තාර කිරීමේදී අතීත භවාංග කියන මේවා දෙකක් දක්වනවා. ඒ දෙකක් දක්වන්නේ ඉපද චිත්තක්ෂණ දෙකක් ගත කොට ద్వාරෙහි ගැටුණු අරමුණ බව දක්වනවා. එතකොට ඉපද චිත්තක්ෂණ දෙකක් ගත කළ රූපාරම්මණය නම් චක්සු ප්‍රසාදෙහි ගැටෙන්නේ ඒ චක්සු ප්‍රසාදයක් ඉපද චිත්තක්ෂණ දෙකක් ගත කළ චක්සු ප්‍රසාදයක් වන්නට ඕන. ඉපද චිත්තක්ෂණ තුනක් ගත කළ චක්සු ප්‍රසාදෙහි ඉපද චිත්තක්ෂණ දෙකක් ගත කළ රූපාරම්මණය ගැටෙනවා නෙවේ. එහෙම නැත්නම් ඉපද චිත්තක්ෂණ එකක් ගත කළ ප්‍රසාද රූපයෙහි ద్వාර රූපයෙහි ඉපද චිත්තක්ෂණ දෙකක් ගත කළ රූපාරම්මණය ගැටෙනවත් නෙවෙයි. ඒකයි අපි කියේ සමානායුෂ්ක කියලා. මන්දායුෂ්ක, අමන්දායුෂ්ක, සමානායුෂ්ක කියන මේ වචන තුන යොදා තිබෙන්නේ ඒ කාරණේ නිසා. අපි ඒ චිත්ත වීතිය පිළිබඳ ප්‍රස්තාරය ගත්තොත් අපි ගනිමු අතීත භවාංගය අපි ප්‍රස්තාර කරමු. අතීත භවාංගය ප්‍රස්තාර කොට 17 වෙනි චිත්තක්ෂණයේ හැටියට දක්වන්නේ දෙවෙනි තදාරම්මන සිත. ඒ දෙවෙනි තදාරම්මන සිත 17 වෙනි සිත වෙනවා අතීත භවාංගයේ පළමුවෙනි චිත්තක්ෂණයේ හැටියට දක්වනවා. එතකොට චිත්තක්ෂණ 17යි කියන්නේ. චිත්තක්ෂණ 17. ඒ චිත්තක්ෂණ 17 මුල් චිත්තක්ෂණය වූ අතීත භවාංගය කියන එකෙන් පෙන්වන්නේ ඒ රූපාරම්මණය හා ප්‍රසාද රූපයට ඉක්ම ගිය ආයු කාලය ඔවුනොවුන් ගැටෙන්නට කලින්. ඒ කියන්නේ ඒ දෙකම හටගෙන එක චිත්තක්ෂණයක් ගත කළා. භවාංග චලනයේ කීවේ ඔවුනොවුන් ගැටෙන අවස්ථාව. ඒ ద్వාරෙහි අරමුණ ගැටෙන අවස්ථාවේදී භවාංගෙහිද ගැටි භවාංගය චලනය වෙනවා. භවාංගය සෙල වෙනවා. ඒ භවාංග චලනය දෙකක් වෙනවා කියලා දැක්වන්නේ දුක්ඛතුම් භවංගයේ චලිතේ. පළමුවෙනික භවංග චලන වශයෙන්ම පෙන්නා දක්වා ඒ කියන්නේ එහෙම කියලා දෙවෙනි භවංග චලනයට භවංග උපච්ඡේදය කියලා කියනවා. ඒ භවංග චලනයම තමයි. නමුත් ඊට භවංග උපච්ඡේදය කිව්වේ භවංග ඉපදීම එතනදී නවතිනවා. උපච්ඡේද ඊළඟටයි පංචද්වාරා වජ්ජන සිත උපදින්නේ මෙන්න ගැටුණු අරමුණෙහි එල්බගෙන. එයින් රූපය දකින්නව නෙවෙයි. දැකීමේ ශක්තියක් ආවර්ජන සිතට නැහැ. දැකීමේ ශක්තිය තිබෙන්නේ චක්කු විඥාන සිතට. චක්කු විඥාන සිතින් මේ රූපය දකින්න. සම්පටිච්ඡන සිතින් රූපය දකින්නව නෙවෙයි. සම්පටිච්ඡන සිතින් කරන්නේ ඒ දුටු රූපය පිළිගන්නවා. ඒ සම්පීරණ සිතෙන් කරන්නේ ඒ තීරණය කිරීම, ඒ විමසීම. ඊළඟට වොත්තපණයෙන් කරන්නේ ඒ පිළිබඳ වූ විනිශ්චය. ඒ විනිශ්චය යම් බඳුද ඒ බඳු
ඒ විනිශ්චයානුකූල වූ පැවැත්මක් තමයි ජවනවල තිබෙන්නේ. ජවනයෙන් කරන්නේ ආරම්මන රසය වඩාත්ම විඳින්මින් උපදනා සිත් කොටස තමයි ජවන් සිතේ කියන්නේ. ජවන් සිත. දැන් මේ ජවන් සිත් නූපදී චක්කු විඥාන චිත්ත වීතියක් හටගත්තොත් ඒ කියන්නේ සමහර චිත්ත වීති තිබෙනවා අපි ඉගෙන ගන්නවා ඉදිරියට පරිත්තාරම්මන චිත්ත වීති කියලා. ඒවා ජවන් දක්වා යන්නේ නැහැ. ජවන් උපදින්නේ නැහැ ඒ ආරම්භෙහි එල්බගෙන. එවිට රූපය පිළිබඳව යම්තම් දැකීම් මාත්‍රයක් මිසක ඒ රූපය පිළිබඳ හොඳ දැනීමක් ගැටහීමක් ඒ රූපය දැකීම නිසා ඇතිවන්නේ වොත්තපන වලින් කෙලවර වන චිත්ත වීතිය. ඒවා දැන් ශබ්දේ වුණත් එහෙමයි. ශබ්දය අපට සමහර විටක දැන් මා මේ පින්වතුන්ට කරන කතාවේ මා කරන ශබ්දය මේ පින්වතුන්ට ඇසෙන. ඒ ශබ්දෙහි ඇසීමේ අඩුවක් වන්නේ නැහැ. කියන දේ හොඳ හැටි තේරුම් ගන්නට පුළුවන් වන විදිහට ඒ ශබ්දය මේ පින්වතුන්ට ඇසෙන. මේ කතාවම ටිකක් ඈත සිටින කෙනෙකුට ඇහෙන්නට පුළුවන්. ඇහෙන්නට පුළුවන්. ඇහෙයි. ඒතනත්තාට ශබ්දයක් කියන එකක් දැනෙනවා. මොකද ශබ්දය ඇහෙනවනේ. ඇහෙනවා. නමුත් ඒ ශබ්දයෙන් යමක් කියවෙනවා නම් ඒ කියවෙන දේවල් තේරුම් ගැනීමට පුළුවන් වන පරිදි ඒ ශබ්දය ඒතනත්තාට ඇහෙන්නේ නැහැ. හේතුව කුමක්ද? එයින් පෙනෙන්නේ මේ ඉපද චිත්තක්ෂණ එකක් ගත කළ ශබ්දාරම්මණය මේ පින්නතුන්ට ඇසෙන විට මේ ඈත සිටින කෙනෙකුට ඇහෙන්නේ ඉපද චිත්තක්ෂණ එකක් ගත කළ ශබ්දාරම්මණය නෙවෙයි. ඉපද චිත්තක්ෂණ කීපයක් රාශියක් ගත කළ ශබ්දාරම්මණය. එහෙම අවස්ථාවලදී එතනත්තාට මේ ශබ්දයේ පිළිබඳව ශබ්දයෙන් කියවෙන දේ මොකද්ද කියලා තේරුම් ගන්නට බැහැ. ඒ වගේම තමයි රූපාරම්මණය දැකීම පිළිබඳව. හොඳ හැටි තේරුම් ගත හැකි වෙන පරිදි දැකීමක් විය හැකි සමහර විටක යන්තම් දෙයක් දකින්නවා වන්නට පුළුවන්. ඒකට හේතුව තමයි මේ රූපාරම්මණය පිළිබඳව තියෙන අතිමහන්ත මහන්ත පරිත්ත අතිපරිත්ත කියන මේ තමයි. ඒ අතිපරිත්ත එක නම් දැනෙන්නවත්. ඒක තේරුම් ගන්න. අතිපරිත්ත එක එයින් කරන්නේ හුදු ඒකෙන් කරන්නේ නිකම් භවාංග චලන මාත්‍රයක් සිදු වෙනවා මිසක ඒ ශබ්දය ඇසීම හෝ රූපේ දැකීම හෝ සිදුවන්නේ නැහැ. එහෙම ඒවත් එක. ඒ නිසා තමයි ඉපදේක චිත්තක්ෂණයක් ගත කළ රූපාරම්මණයයි කියනකොට ඉපදේක චිත්තක්ෂණයක් ගත කළ ශබ්දාරම්මණයයි කියනකොට ඉපදේක චිත්තක්ෂණයක් ගත කළ ගන්ධාරම්මණයයි කියන විට ඒ අරමුණෙහි යෙල්බගෙන උපදනා ජවන් පමණක් නෙවේ. දැන් ජවනයන් ඉපදුනාට පස්සේ තවත් ඒ රූපාරම්මණයට ශබ්දාරම්මණයට ආදී ඒ අතිමහන්තාරම්මණයට තව චිත්තක්ෂණ දෙකක ආයු කාලයක් ඉතිරිව තිබෙනවා. ඒ ඉතිරිව තිබෙන ආයු කාලය තුලදී තමයි ඒ අරමුණෙහිම එල්බගෙන ජවන් නෙවෙයි විපාක සිතක් දෙවරක් උපදිනවා. ඒ හැම විපාක සිත්ම උපදින්නේ නැහැ. තදාරම්මන කෘත්‍යයෙන් උපදනා වූ විපාක සිත් 11ක් තිබෙනවා. ඒ විපාක සිත් 11 අතුරෙන් අවස්ථාවට සුදුසු පරිදි යථා ක්‍රමයෙන් කියන්නේ ඒ දැන් අපි ගනිමු මේ චිත්ත වීතිය. ඒ චිත්ත වීතිය අනිෂ්ඨ රූපාරම්මණයක් අරමුණු කරමින් ලැබෙන චිත්ත වීතිය. අනිෂ්ඨ රූපාරම්මණයක් කියන විට ඒ රූපාරම්මණෙහි එල්බගෙන හටගන්නා විපාක සිත් සියල්ලම අකුසල විපාක වන්නට ඕන. අකුසල විපාක. එතකොට ඒ විපාක සිත් ඒ චිත්ත වීතියක ලැබෙන විපාක සිත් වල
පළමුවෙන්ම ලැබෙන විපාක සිත තමයි චක්කු විඥානාදී ඒ විපාක සිත. භවංගය, අතීත භවංගය, භවංග චලනය, භවංග උපච්ඡේදය, පංචද්වාරා වජ්ජන සිතේ කියන්නේ ක්‍රියාසිත. විපාක සිතක් නෙවේ. ඊළඟට චක්කු විඥාන. ඒ චක්කු විඥානයේ විපාක සිතක්. අරමුණ ගැන අප කීවේ එය අනිෂ්ඨාරම්මණය. අනිෂ්ඨ රූපාරම්මණය. ඉෂ්ඨ රූපාරම්මන, අනිෂ්ඨ රූපාරම්මන කියලා. එන දෙකක් තියෙනවා. හොඳ රූපාරම්මණයයි, ඒ කියන්නේ ඉෂ්ඨ නම් හොඳයි, අනිෂ්ඨයි කියන්නේ නරකයි. දැන් එහෙම රූප තිබෙනවානේ. ලෝකයාගේ පිළිගැනීමේම හැටියට ඒ බහු සම්මතයෙන්ම නරකයි කියන රූප කොටස් තියෙනවානේ. දැකීමට අප්‍රිය, ඒ හොඳ දෙයක් නෙවෙයි කියන්නේ පිළිගැනීම ඇති රූප තිබෙනවානේ. එබඳු රූපයක් නම් දකින්නේ. එබඳු රූපාරම්මණයක්. ඒක අනිෂ්ඨ. දැන් අපි නිදර්ශන වශයෙන් කියනවා නම් අපි කියනවා අකුසල් කොට. ඒ අකුසලයාගේ විපාක වශයෙන් ප්‍රතිසන්දියක් ලබනවා නම් ඒ ප්‍රතිසන්දි ලැබෙන ඊටාම නරක තැන හැටියට දක්වන්නට තිබෙන්නේ නිරය. නිරෙහි තමයි ඊටාම නරක තැන අකුසල විපාක ලැබෙන නරකම තැන. ඒ නිරෙහිදී නිරිසතා කියන ඒ අකුසල විපාකයක් නැත්නම් අකුසල කර්මය නිසා ලබා දුන්න ඒ ආත්ම භාවයේදී ඒ ආත්ම භාවයේ ලබා දෙන විපාකසිත ලැබෙන විපාකසිතද අකුසල විපාකය. අපි ඉගෙනගෙන තිබෙනවා අකුසල විපාක උපේක්ෂා සහගත සම්තීරණ සිතේ කියන. ඊළඟට අකුසල විපාක උපේක්ෂා සහගත සම්තීරණ සිත එතනත්තාට භවංග සිත වශයෙන්ද පැවතගෙන යනවා. භවංග සිත වශයෙන්. මේ නිරෙහි ඉපද සිටින ඒ සත්වයාට අපේ බණ පොත්වල බුදුරජාණන් වහන්සේම වදාරා තිබෙන පරිදි මොනවද දක්නට ලැබෙන්නේ? ඉෂ්ඨ කාන්ත ප්‍රියමනාප රූපාරම්මනද නෑ. අනිෂ්ඨ අප්‍රිය අමනාප අකාන්ත රූපාරම්මන. රොඩේ රූපාරම්මනයක් ඒ තරත්තාට දක්නට ලැබීම නිසා උපදනා වූ චක්කු විඥානයේ රූපාරම්මනේ දැකීම වශයෙන් උපදනා චක්කු විඥානය අකුසල විපාක චක්කු විඥානය. ඒ රූපාරම්මණය පිළිගැනීම වශයෙන් උපදනා සම්පටිච්ඡනය අකුසල විපාක සම්පටිච්ඡනය. ඒ රූපාරම්මණය තීරණය කිරීම වශයෙන් උපදනා සම්තීරණ සිත අකුසල විපාක සම්තීරණ සිත. ඊළඟට උපදනා වොත්තපණය ඒක ක්‍රියාසිත. කාට වුණත් ලැබෙන ඒ වොත්තපණේ කියේ මනෝද්වාරා වජ්ජන සිත පංචද්වාරයේදී වොත්තපන කෘත්‍යය සිදු කරනවායි කියලා ඒ වොත්තපන සිත ක්‍රියාසිත. ඊළඟට ලැබෙන ජවන් සිත එදින මේ නිරිසතුන්ට දකින්නට ලැබෙන භයානක අරමුණ තමන්ට වද කරන්නට එන ඒ යමපලු තමන්ට පොවන්නට ගෙනෙන ලෝධිය තමන්ට ගිල්වන්නට ගෙනෙන යගුලි ඒ වගේ දේවල් නම් දකින්නට ලැබුණේ ඒ ඊළඟට ඒ නිසා ඇතිවන ජවන්සේ ඔහුට උපදින්නට පුළුවන් ද එතෙන්දී මේ කුසල්සේ එතකොටත් ඇති වෙන්නේ ද්වේෂයක් උපදින්නට පුළුවන් නේ ඔහුට වඩාත්ම එහෙම වෙනවනේ ඒ දෝමනස්ස සිත්තුවත් ඒ අවස්ථාවේදී උපදිනවා ජවන සිත්වස් ඒ ජවනය කුසල් හෝ අකුසල් වීම පුළුවන් වන්නට පුළුවන් ඒ පිළිබඳව එකහෙලාම නිශ්චයක් දෙන්නට බෑ මක්නිසාද කොයිතරම් නරක අරමුණක එල්බගෙන හටගන්නා විපාක සිත්වලට අනුතුරුව උපදනා වූ ජවනය තමන්ගේ මානසිකාර්ය අනුව කුසල් වන්නටත් පුළුවන් අකුසල් වන්නටත් පුළුවන්. මෙහෙම අවස්ථාවලදී නම් අකුසල් තමා වැඩි වශයෙන් උපදින්නේ වුණට. ඉතින් අය අකුසල් සිත්. නමුත් වරද්දන්නට බෑ විපාකයට.
විපාකයට වරදින්නේ නැහැ. මක්නිසාද? අනිෂ්ටයි ආරම්මණය. ඒ නිසා ලැබෙන විපාකය අකුසල විපාක. ඒ ජනනයේ අන්ත අනුතුරු උපදනා වූ තදාරම්මණයද අකුසල විපාක සිතකුයි තදාරම්මන වශයෙන් ලැබෙන්නේ. අකුසල විපාක කීයක් තිබෙනවද තදාරම්මන වශයෙන් ලැබෙන්නට පුළුවන්? අකුසල විපාක එකයි තියෙන්නේ. ඒ මොකද සම්තිරණ සිත් 3යි මහා විපාක 8යි කියන මේ 11යි තදාරම්මන කෘත්‍ය කරන්නේ. මහා විපාක 8යි කියේ කුසලයන්ගේ විපාක. සම්තිරණ 3න් එකක් පමණයි අකුසල විපාක සම්තිරණය වුනේ. ඒ කියන්නේ උපේක්ෂා සහගත අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණය. අනිත් සම්තිරණ දෙක කුසල විපාක සෝමනස්ස සහගත සම්තිරණය කුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණය. දැන් ඒ නිසා ඒ කුසල විපාක සම්තිරණය මහා විපාක 8 කියන ඒ 10න් එකක්වත් වෙන්නට බෑ. එහෙනම් ගන්නේ අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණය තදාරම්මන කුච්ච. දැන් ඒ නිරිසතුන්ට අසන්නට ලැබෙන දේවල්. අසන්නට ලැබෙන්නේ අනේ ඔහුට ඊතරම් රිද්දවන්නට එපා. එහෙමව නෙවෙයිනේ. නේ? ගසව්, මරව්, කලව් ඔය ආදී ඒවයින් අහන්නට ලැබෙනවා. එහෙමයි දක්වලා තියෙන්නේ. ඉතින් ඒවා නම් අහන්නට ලැබෙන්නේ. ඒවා ඉෂ්ට ප්‍රිය මනාප වචන නෑ. ශබ්ද නෙවෙයිනේ. ඒකට අමිහිරි අප්‍රිය අමනාප ශබ්ද අසන්නට. අකුසල විපාක චක්කු විඤ්ඤාණ, නසෝත විඤ්ඤාණ. සම්පරිච්ඡනේ අකුසල විපාක. සම්පරි. සම්තිරණේ අකුසල විපාක. වොත්තපනේ ක්‍රියාසිත ජවනය ඉතින් අවස්ථාවලදී ජවන් වශයෙන් දවුනට වැඩි වශයෙන් ලැබෙන්නේ අකුසල විපාක. ඉන්ද්‍රියට කලාතුරකින් ඉෂ්ඨාරම්මනක් දකින්නට ලැබෙනවා. දැන් මේ දින තුන අහලා තිබෙනවානේ. අපේ මුගලන් මහරහතන් වහන්සේ අපායන්ට නිරයට පවාය ගොස් ඒ නිරිසතුන් ගෙන් ඔවුන්ගේ විස්තරේම අහලා තිබෙන අවස්ථා ගැන. ඉතින් ඔවුන්ට එහෙම පින්වතුන්ගේ දර්ශනයක් ලැබෙන අවස්ථාවලදී නම් රූපාරම්මණය ඉෂ්ටයි. ඒ නිසා චක්කු විඥාණය, සම්පරිච්ඡනය, සම්තිරණය කියන මේවා කුසල විපාක. නමුත් ඒ බඳු කුසල විපාක උපදන අවස්ථා ඊටාම විරලයි වුණා. ඒ වුණාට නැතිමයි කියන්නේ නැහැ. නැතිවන්නට පුළුවන්. මේ දැන් අපි ගනිමු තිරිසන් අපාය. තිරිසන් අපායේ උපදින්නේ අකුසල කර්මයේ නිසා. ඒකට අකුසල කර්මයාගේ විපාක වශයෙන් ලැබුණු අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණ සිත තමා හැම තිරිසන්ගත සතෙකුගේම ප්‍රතිසන්දි සිතවත්. ඊළඟට භවාංග සිතවන්නේ මරණ අවස්ථාවේදී චුති සිතවත්. ඒ අතරතුරදී ඒ සතාටද සිතක් පවතින බැවින් සිත උපදිනවා. චිත්ත පරම්පරාවක් තිබෙනවා. ඒ නිසා සිත උපදිනවා. ඒ උපදනා වූ සිත් රූපාදී ආරම්මණයන්හි එල්බගෙනයි හටගන්නේ. ඒ රූපාදී ආරම්මණයන්ද ඒ සතාටත් ඉෂ්ඨ අනිෂ්ඨ වශයෙන් දෙකකට බෙදෙනවා. ඉෂ්ඨාරම්මණ තියෙනවා අනිෂ්ඨාරම්මණ. ඉෂ්ඨාරම්මණයන් ගණනින් උපදනා වූ චක්කු විඥානාදී විපාක සිත් කුසල විපාක. අනිෂ්ඨාරම්මණයන් ගණනින් උපදනා වූ චක්කු විඥානාදී සිත් අකුසල විපාක. ඔවුනටත් ජවන් උපදිනවා. ජවන් උපදිනවා. ඉතින් ඔවුනට උපදනා වූ ජවන් වැඩි වශයෙන්ම අකුසල ජවන්නේ. ඒ අකුසල ජවන් ලෝභ ජවන්, ඒ වගේම ද්වේෂ ජවන්. ලෝභ ජවන් උපදිනවා, ද්වේෂ ජවන්. මේ මෝහ ජවනුත් කියන්නේ මෝහ මූලික සිත් තියෙන ඒවා ඒ අතරින් පතර උපදින්නට පුළුවන්. ලෝභ ද්වේෂ දෙක තමයි වුණට බොහොම බලවත් වෙන්නේ මෝහයත් එක්ක. ඉතින් එහෙම සතෙකුට වුණාම කලාතුරකින් කුසල් ඉදීම වන්නේම නැහැයි කියලා උගන්වන්නේ නැහැ. එහෙම උගන්වන්නේ නැහැ. කුසල් උපදින්නටත් පුළුවන්. එහෙම සතෙකුට වුවත් කලාතුරකින් අතීත
පුරුදු නිසා හෝ ඒ හොඳ සිත් හට ගන්නට බැරි නෑ. එහෙම හට ගන්නවා නම් ඒ සතාට හට ගන්නා නිසා ඒක කුසල් සිතක් නොවේ කියන්නට බෑ. කියන්නට ඕන. ඒ සමහර සතුන් සිටිනවා මිනිසුන්ට උපකාර කරන සතුන්. උපකාර. දියේ ගිලින්න යන අයව බේර ගන්න. ගොඩට ගෙනත් දාන සතුන් ඉන්නවා. එහෙම සතුන්. ඒ ඔවුන් එහෙම කරන්නේ ඔවුන්ගේ සිතෙහි යම් කිසි හැදවුනට බැරිය නිකන් යන්න. මිනිසුන් නම් සමහර විට එහෙමත් කරනවානේ. දියේ ගිලෙන්න ගියත් අහක බලාගෙන අපි ඕකට නැත්තම් අහු වෙන්න වෙයි උසාවියෙන් දෙයි එහෙම කියලා. එහෙමත් මිනිස්සු ඉන්නවා. ඊට වඩා සතුන් ඉන්නවා සමහර. ඉතින් එහෙම සතුන්ට උපදනා සිත් අපට එකෙල්ලේම නිශ්චිත වශයෙන්ම කියන්නට බෑ කුසල් සිත්ම උපදිනවයි කියලා. නමුත් කුසල් සිත් උපදීන නැtei කියන්නට බෑ. නැtei කියන්නට බෑ. ඒකද ඒ කුසල් අකුසල් කියන මේ දෙකම උපදින ශක්තිය අප තුළ තිබෙන්නේ. අපට තිබෙන ශක්තිය නම් නැත්තෙන්ම අකුසල් ඉපදීමේ ශක්තිය. ප්‍රත්‍යඥ මේ සතුන් වුවන් ඒ සතා ඇතුළත් වන්නේ කොයි ගොඩටද? පුතුජන කියන ගොඩට. ආර්යයෝ නෙවෙයිනේ. ප්‍රත්‍යඥ. ආර්යයන් තිරිසන් බවට පැමිණෙන්නේ නැහැනේ. එතකොට ප්‍රත්‍යඥ සත්වයන් කියන ඒ තිරිසන්ගත සතුන් ඉන්නවා. ප්‍රත්‍යඥ මිනිසුන් ඉන්නවා. ප්‍රත්‍යඥ දෙවියන් ඉන්නවා. ප්‍රත්‍යඥ බ්‍රහ්මයන් ඉන්නවා. එතකොට ඒ අයට ඒ ප්‍රත්‍යඥ බව නිසා ප්‍රත්‍යඥ භාවයේ තිබෙන ස්වභාවය මොකක්ද? අකුසල් ඉපදිය හැකි ශක්තිය. ඒක තමයි ප්‍රත්‍යඥයාගේ ප්‍රත්‍යඥයා කියන තැනත්තාට තිබෙන ප්‍රධාන ශක්තිය ඒකයි. අකුසල් උපදින්නට පුළුවන්. ඒ අකුසල් උපදින්නට පුළුවන් ශක්තියට කියන්නේ කෙලෙස් කියලා. ඒවට කියනවා අනුසය කියලා. අනුසය කෙලෙස්. අනේ ක්ලේශ ශක්තිය ප්‍රත්‍යඥ හැම සත්වයන් තුලම පවතී. ඒ ප්‍රත්‍යඥ සත්වයන් තුල පවත්නා වූ ඒ ක්ලේශ ශක්තිය ඔවුන් යටපත් කරනවා බොහෝ කලකට මතුවෙන්නට ඉඩ නොදී නවත්වා දමනවා කුසල ශක්තිය. කුසල බලය. ඒ කුසලය ඔය කියන්නේ අකුසල් ඇතිවන තාක් කල් ඇතිවන්නට පුළුවන් ධර්ම සමූහයකටයි කුසල කියන්නේ. එයින් කරන්නේ කුමක්ද? අර අකුසල ධර්ම මතුවෙන එක නවත්වා දමන එක. නැත්නම් දුරු කරන එක. අකුසල් දුරු කිරීම තමයි කුසලයෙන් කරන වැඩ. දැන් අකුසල් ඉපදීමේ ශක්තිය කෙනෙකු තුල එහෙම පිටින්ම නැතිව ගියොත් අපි ඒ පුද්ගලයාව නැත්නම් ඒ උතුමාව හඳුන්වන්නේ රහතන් වහන්සේ කියන නම. තුමා රහත් කෙනෙක්. ඒ රහතන් වහන්සේට අකුසල් උපදින්නේම නැහැ. ඒ කියන්නේ අකුසල් උපදින ශක්තිය නැති කරා. ඒ නිසාම වහන්සේ අකුසල් ඉපදීමේ ශක්තිය තිබෙන තාක්කල් තවත් විදිහකින් කියනවා නම් රහත් වෙන තුරු රහත් වීමෙන් පසු අකුසල් උපදින්නේ නැතිවක් මෙන්ම කුසල්ද උපදින්නේ නැහැ. ඒ නිසා ප්‍රත්‍යඥ සත්‍යයට අකුසල් උපදීමට තමා ඔහුගේ බර බව තිබෙන්නේ අකුසල්. ඒ අකුසල් උපදින එක වළක්වා ගැනීම සඳහා නවත්වා ගැනීම සඳහා ඒවා දුරු කිරීම සඳහා ඒ අකුසල් ඉදීමේ අවස්ථා නොදී සිටෙහි ඒ අකුසලයට විරුද්ධ ස්වභාවයන් ඇති කර ගැනීම සඳහා තමයි මේ කුසල් කියන ඒවා කියන්නේ. කුසල් වලින් කරන්නේ අකුසල් නැති කිරීම. ඒ නිසා තමයි ඒ කුසල් කියන ඒවා උපදවා ගැනීමයි කියන එක පහසු එකක්, ලේසි එකක් නෙවෙයි. අමාරු වෙයි කියන්නටත් බෑ. ඒ කියන්නේ කරන්නට බැරි දෙයක් කියලා පෙන්වන්නටත් බෑ. ඒ කුසල් ඉපදීම වන්නට නම් කුසල් උපදින්නට නම් ඊට සුදුසු තත්වයක් ඇති කර ගන්නට ඕන. කොහොමද ඒ ඇති කරගන්නේ? කොයිතරම් හිතුවා? ලේසි නෑ ඒ තත්වය ඇති කරගන්න. අපි කොයිතරම් හිතුවා තරහා ගන්නේ නැතුව ඉන්නට ඕන.
ලේසි වැඩක් නෙවෙයි. නිකන් අහක යන ඒවාට තරහ වෙන්නේ. නේ? නිකන් වට පිටාවේ රටතොටේ පත්තේ තියෙන්නේ. ඒකටත් තරහ වෙන එක තරහ නොවි ඉන්නටයි කියලා ලේසි නෑ කෙනෙකුට. ඉතින් එහෙම නම් මේ ජවන්සිත කියන ඒවා පිළිබඳව දැනගත යුත්තේ චිත්ත වීතිවල. ඒ චක්සුද්්වාරික, සෝතද්්වාරික, ගහනද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික කියන ඒ සිත්වල උපදනා වූ ජවන් ඒවා ඒ තරම්ම අපට විපාක ගෙන දෙන අපාය ආදීෙහි අපව උපදවා ලන්නට තරම් පොහොනා බලවත් ජවනයෝද නෙවේ. එහෙම ජවන්ත නෙවේ. ඒ ජවන් චක්සුද්්වාරික චිත්ත වීතියක ලැබෙන ජවන්. අර රූපාරම්මණය පිළිබඳව ඉතාම හොඳ දැකීමක් ගන්නට මේ ජවනයන් නිසා ජවනයන්ගේද උපකාරය තියෙනවා. ඒ නිසා ඒ රූපාරම්මණය පිළිබඳ දැකීම සම්පූර්ණයි. මේ ජවන්ද ඉදීම හේතු කොටගෙන. තවත් විදිහකින් කියනවා අර චිත්තක්ෂණ 17ක ආයු කාලයක් දැක්වීමේදී එක චිත්තක්ෂණයක් ඉක්මවා ප්‍රසාදෙහි ගැටෙනු රූපාරම්මණයේ ඉබගෙන ඒ මේ පංචද්වාරා වජ්ජන චක්කු විඥාන සම්පටිච්ඡන සම්පීරණ ජවන තදාරම්මන කියන මේවා උපදිනවයි කියන්නේ. අන්න ඒ බඳු සිත් මහත් රාශියක් ඉපදිය හැකි තරම් කාලයක් ඉදිරියට ශේෂව තිබියදී ద్వාරෙහි ගැටුණු අරමුණ දැකීම. ඒ අරමුණ පිළිබඳ හොඳ දැනීමක්. කියන්නේ දැකීම වශයෙන් දැනීමක් ඇති වෙන්නට හේතු වෙනවා. එතකොට ජවණයෙන් ඒක සම්පූර්ණ කරගන්න. ඒ වගේමයි මහන්තාරම්මන චිත්ත වීතිවලදී ඒ මහන්තාරම්මණය වන්නේ ඉපද චිත්තක්ෂණ දෙකක් ගත කළ එහෙම නැත්නම් ඉපද චිත්තක්ෂණ තුනක් ගත කළ ඒ රූපාදී ආරම්මණයි මහන්තාරම්මණය. එතකොට ඉපද චිත්තක්ෂණ දෙකක් ගත කළ ඉපද චිත්තක්ෂණ තුනක් ගත කළ කියන එහෙම ආරම්මන වශයෙන් ගත කළ ආයු කාල වශයෙන් දෙකකට බෙදලා ගත්ත නිසා ඒ මහන්තාරම්මන චිත්ත වීති එක ద్వාරයක දෙක බැගින් දක්වන. ඉපද චිත්තක්ෂණ දෙකක් ගත කළ රූපාරම්මණය, ඉපද චිත්තක්ෂණ තුනක් ගත කළ රූපාරම්මණය. අතීත භවාංග දෙකක් දක්වනවා, අතීත භවාංග තුනක්. අතීත භවාංග දෙකක් දක්වන චිත්ත ඒ රූපාරම්මණය, ඉපද චිත්තක්ෂණ දෙකක් ගත කළ රූපාරම්මණය තුන්වෙනි ක්ෂණය තමයි භවාංග චලන. හතර භවාංග උපච්ඡේද. පහ පංචද්වාරා වජ්ජන. 6 චක්කු විඥාන. 7 සම්පටිච්ඡන. 8 සම්පීර. 9 වොත්තපන. එතකොට ඉතින් තව තිබෙනවා 10 11 12 13 14 15 16 17 චිත්තක්ෂණ කීයක් ඉතිරියේ තියනවද? චිත්තක්ෂණ 8ක්. ඒ චිත්තක්ෂණ 8ක් ඉදිරියට තව තියෙනවා. දැන් ඒ නිසා වොත්තපණයට අනුතුරුව ජවන් 7ක් උපදිනවා. ඒ ජවන් 7ක් ඉපදුනාම තව කීයක් තියනවද? ඒ රූපාරම්මණයට ඉතිරි ආයු කාලය එක චිත්තක්ෂණ. ඒ එක චිත්තක්ෂණය සදාරම්මන උපදින්නට පුළුවන් වන්නේ නැහැ. මොකද සදාරම්මණයන්ගේ ඉදීම දක්වා තිබෙන්නේ චිත්තක්ෂණ. ඒ කියන්නේ ක්ෂණ සදාරම්මන වශයෙන් දෙකක් උපදින. එක සිතක් දෙවරක්. ඒ නිසා සදාරම්මන ඉදීමක් නොවි සිත භවාංගයට වැටෙනවා. ඒකට 17 වන චිත්තක්ෂණය වන්නේ භවාංග සිත. ඒ භවාංග සිත කාලයේ ඒ රූපාරම්මණය පවතිනවා. ඒ කියන්නේ භවාංග සිතේ භංගයත් සමගයි ඒ රූපාරම්මණය බිඳෙන්නේ. රූපාරම්මණය විතර නෙවෙයි ద్వාරයේ රූපයක්. අන්න එහෙම මහන්තාරම්මණය චිත්තක්ෂණ දෙකක් ගත කළ. චිත්තක්ෂණ තුනක් ගත කළ අරමුණ නම් 7 වෙනි ජවනීය වෙන විට චිත්තක්ෂණ 17 සම්පූර්ණයි. සිත භවාංගයට වැටෙනවා ඊළඟට. 7 වෙනි ජවනී භංගයත් සමග ආවිෂය ගත වෙනවා. ඒ කියන්නේ මේ රූපාරම්මණය බිඳේ. චක්සු ප්‍රසාදයේ බිඳේ. ඒ චක්සු ප්‍රසාදය නිරුද්ධ වෙනවා. අන්න එහෙම චිත්තක්ෂණ දෙකක් ගත කළ මහන්තාරම්මණය, චිත්තක්ෂණ තුනක් ගත කළ මහන්තාරම්මණය.
ඒ දෙකම කුමකින්ද ඉවරවන්නේ? චිත්ත වීතිය අවසන් වන්නේ ජවනේ. අනේ නිසා අර කලින් කී අතිමහන්තාරම්මන චිත්ත වීතියට අතිමහන්තාරම්මන චිත්ත වීතිය කියන නමක් තිබෙන අතර තව නමක් තිබෙනවා තදාරම්මන වාරය කියලා. තදාරම්මන වාරය කියන්නේ තදාරම්මණයෙන් කෙලවර වෙන චිත්ත වීතිය කියන එක දැක්වීමට. ඊළඟට මහන්තාරම්මන චිත්ත වීති වලට තව නමක් තිබෙනවා. මහන්තාරම්මන චිත්ත වීති කියලා කියනවා ජවන වාරය කියලා කියනවා. ජවණයෙන් අවසන් වන චිත්ත වීති කියන එක. අනේ එහෙම ඉපද චිත්තක්ෂණ දෙකක් ගත කළ රූපාදී ආරම්මණය ඉපද චිත්තක්ෂණ තුනක් ගත කළ රූපාදී ආරම්මණය. එහෙම එක එක ద్వාරයක් පිළිබඳව කතා කරන විට මහන්තාරම්මන වීති දෙක බැගින් ద్వාර පහේ මහන්තාරම්මන වීති 10ක් ලැබේ. එතකොට 15යි මේ අතිමහන්තාරම්මන වීති 5යි මහන්තාරම්මන වීති 10යි. ඊළඟට එන්නේ පරිත්තාරම්මන කියන්නේ. පරිත්තාරම්මනේ කීවේ දැන් යම් හේතුන් නිසා ඒ ආලෝකයේ මඳකම තමයි අරමුණිකා දුරස්ත වීම ආදී හේතු නිසා ඒ ඉපද එක චිත්තක්ෂණයක් ගත කළ දෙකක් ගත කළ තුනක් ගත කළ කියන මේ කාලය තුලදී ద్వාරෙහි නොගැටි ඉපද චිත්තක්ෂණ 4ක් ගත කළ රූපාරම්මණය ප්‍රසාදෙහි ගැට. ඉපද චිත්තක්ෂණ 4ක් ගත. ඒ 4ක් ගත කළ රූපාරම්මණය ප්‍රසාදෙහි ගැටෙන විට පස්වෙනි ඒ රූපාරම්මණයට අයත් ආයුෂයෙන් පස්වෙනි චිත්තක්ෂණෙහිදී ඒ ගැටෙන්නේ 6 භවංග උපච්ඡේද 7 පංචද්වාරා වජ්ජනේ 8 චක්කු විඥාන 9 සම්පටිච්ඡන 10 සම්පීරත 11 වොත්තපන. තා චිත්තක්ෂණ කීයක්ද ඉතිරි වෙලා තිබෙන්නේ? චිත්තක්ෂණ 6යි. ජවනයන්ගේ ඉදීම සාමාන්‍යයෙන් චිත්තක්ෂණ 7යි. ඒ නිසා මේ චිත්ත වීතියේ අර රූපාරම්මණෙහි එහිබගෙන මේ ద్వාරිකව ජවන් 7ක් උපදින්නට තරම් කාලයක් ඒ රූපාරම්මණය පවතින්නේ නැහැ. ඒ නිසා මොකද වන්නේ? වොත්තපන සිත්ම දෙකක් හෝ තුනක් ඉපද සිත භවාංගයට වැටෙනවා. ඉතිරි කාලය සම්පූර්ණ වන්නේ භවාංග සිත් වලින්. තේරුණාද? ඒකටයි කියන්නේ වොත්තපන වාරය කියලා. නැත්නම් පරිත්තාරම්මන චිත්ත වීතිය. ඒකට ඒ අරමුණට කියනවා පරිත්තාරම්මණය. පරිත්තාරම්මණය ඒ ඉපද චිත්තක්ෂණ කීයේ ඉඳලාද? 4 නේ? 4 5 6 7 8 9. ඒ නිසා ඒ පරිත්තාරම්මන වීති එක ద్వාරයක කීයක් දක්වනවද? 6ක් දක්වනවා. එක ద్వාරයක 6ක්. ඉපද චිත්තක්ෂණ 4ක් ගත කළ රූපාරම්මණය, ඉපද චිත්තක්ෂණ 5ක් ගත කළ, 6ක් ගත කළ, 7ක් ගත කළ, 8ක් ගත කළ, 9ක්. 9ක් ගත කළ රූපාරම්මණය නම් 10 වෙනි එක භවංග චලනය, 11 භවංග උපච්ඡේදය නේ, 12 පංචද්වාරා වජ්ජනය, 13 චක්කු විඥානය, 14 සම්පටිච්ඡනය, 15 සම්තීරණය, 16 වොත්තපනය, 17ත් වොත්තපනය. ඒකයි වොත්තපන දෙකක් හෝ තුනක් කියලා නේ කිව්වේ. එතකොට පරිත්තාරම්මන චිත්ත වීති කියලා ඒවට නම් කරනවා. ඒ අරමුණ පිළිබඳ හොඳ දැනීමක් ඇතිවන්නේ නැහැ. ඒ බඳු රූප පිළිබඳ. මොකද චක්කු විඥාණයෙන් දුටු බව ඇත්ත. නමුත් ජවණයෙන්
ගන්නට තරම් කාලයක් ඒ රූපාරම්මණය පැවතුනේ නැහැ. ඒ නිසා වොත්තපණයෙන් කෙලවර වුණා. ඒ වාට කියන්නේ පරිත්තාරම්මන චිත්ත වීති. එක ద్వාරයක 6 බැගින් ద్వාර 5යි 30ක් ලැබෙනවා. පරිත්තාරම්මන වීති 30. ඒ පරිත්තාරම්මන වීති වලට තව නමක් තිබෙනවා. වොත්තපන වාරය. වොත්තපණයෙන් කෙලවර වන චිත්ත වීති කියන තේරුමෙන් වොත්තපන වාරය. ඊළඟට එනවා චිත්තක්ෂණ 10 සිට චිත්තක්ෂණ 10ක් ගත කළ රූපාරම්මණය චක්ෂු ප්‍රසාදෙහි ගැටෙනවා 11 වෙනි චිත්තක්ෂණෙහි. ඊළඟට භවාංගයේ චලනය 11 වෙනි චිත්තක්ෂණයේ භවාංග චලනය 12 ඒ භවාංග චලනය. මොකද වොත්තපණයන් උපදින්නට තරම් කාලයක් තිබියදී නෙවෙයි මේවා ద్వාරෙහි ගැටෙන්නේ. අර චක්කු විඥාන සම්පටිච්ඡන වොත්තපණ කියන ඒවත් උපදින්නට කාලයක් නැහැ. ඒවට කියනවා නිරෝධාසන්න මාරම්මණං කියලා. නිරුද්ධ වීමට කිට්ටු අරමුණ. අරමුණට ආයු කාලය ගත කරමින් යන අතරේ දැන් ඉවර වෙන්නට කිට්ටුයි. එහෙම අරමුණු ගැටෙනවා. එහෙම වුණාම ඒ අරමුණු වල ගැටි එල්බෙන්නට සිත් උපදින්නේ නැහැ. ඒ ගැටීම හේතු කොටගෙන භවංග චලන මාත්‍රයක් සිදු වෙනවා. ඊළඟට ඒ ආරමුණට ඉදිරියට තිබෙන ආයු කාලයත් භවංග වලින් තමයි දක්වන්නේ. ඒක චිත්ත වීති කියන නම දිය හැකි සිත් ඉපදීමක් නම් වන්නේ නැහැ. එතන මුල සිට අග දක්වාම තියෙන්නේ මොනවාද? භවංග සිත්මයි. ඒ අතීත භවංග ආදී වශයෙන් අපි කියවනේ අතීත භවංග 10ක් දක්වනවානේ. 11 වෙනි එක භවංග චලනය, 12 වෙනි එකත් භවංග චලනය. ඊළඟට ඉතිරි වෙන පහන් භවංග. මොකද මේ අරමුණේ එල්බගෙන සිත් ඉපදීමක් වන්නේ නැහැ. ඒ අරමුණ ගැටීම හේතු කොටගෙන ద్వාරයේ චලන පමණක් වුණා. භවංග චලන මාත්‍රයක්. ඒ අරමුණ වලට කියනවා අතිපරිත්තාරම්මන ය කියලා. ඒවා අතිපරිත්තාරම්මන චිත්ත වීති කියලා ඒවට නම් කරනවා. ඒ වාද දක්වනවා 6ක්. එක ద్వාරයේ. ඒ කියන්නේ ඒ රූපාරම්මණයට අයත් ආයු කාලය ගත කිරීම වශයෙන්. ඉපද චිත්තක්ෂණ 10ක් ගත කළ, 11ක් ගත කළ, 12ක් ගත කළ, 13ක් ගත කළ, 14ක් ගත කළ, 15ක්. 15ක් ගත කළ එක 16 වෙනි ක්ෂණයේදී ద్వාරෙහි ගැටීම නිසා 16යි 17යි දෙකම භවාංග චලන මාත්‍රයක් වෙනවා. අයිමත් සිත පුරු පරිදි භවාංගයේම පවතිනවා. අන්න එහෙම ඒ වාට චිත්ත වීති කියන නම දිය හැකි නෑ. ඒ නම යොදනවා මේ අරමුණු පිළිබඳ తත්වය දැක්වීම සඳහා. අරමුණ පමණක් නෙවෙයි ద్వාරයේ වන රූපයයි අරමුණයි කියන මේ දෙක පිළිබඳවම ඒ වායේ ඇතිවීමකුයි ඒ වායේ නැතිවීමකුයි තිබෙන්නේ. ඒ පිළිබඳව දැක්වීම සඳහා ඒ වායේ ద్వාරවල ගැටෙන බවත් පෙන්වීමට ඒ භවාංග චලන මාත්‍රයක් සිදුවන ඒ වීතිද පෙන්වනවා. ඒ වාට කියනවා අතිපරිත්තාරම්මන චිත්ත වීති කියලා. එහෙම නැත්නම් තව නමක් තියෙනවා මෝඝ වාර. මෝඝ වාර කියන්නේ මෝඝ කියන්නේ හිස් කියන එක. හිස් වාරය. හිස් වාරය කියන්නේ වීති වශයෙන් ඉපදීමක් නැති කියන එක. මෝඝ වාර. අපි අද එතනින් නවත්තමු. අනිත් දවසේ අපි එතන සිට කතා කරමු. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සී යතෙන්දින්දති විච්ඡේතනං භූති සිවා. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සී යතෙන්දින්දති විච්ඡේතනං භූති සිවා. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සී යතෙන්දින්දති විච්ඡේතනං භූති සිවා. දුක්ඛපත්තාති දුක්ඛාත්ථපත්තාති භයං සෝකපත්තාති සෝකා උපපති පාරිමු. ආකාශත්ථාති කුම්මත්ථා දේවා නාගාමිතිකා පුඤ්ඤන්තනං විද්වා සංගක්ඛං ස්ථාපනං. ආකාශත්ථාති කුම්මත්ථා දේවා නාගාමිතිකා පුඤ්ඤන්තනං විද්වා සංගක්ඛං ස්ථාපනං.
आकाशत्था च गुम्मत्था देवानागामनिषिका पुण्यन्तर्मनुमोदित्वा पूजयन्तु शिवं सदम्